නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත දහම් සාකච්ඡාව අද දවසෙත් ඔබට සමීප කරමින් ඉතාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් දීර්ඝ කාලයක් තිස්සේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ නීවරණ ධර්ම ගැන කරුණු පහදන්නට යෙදුන විශේෂයෙන් උද්දච්ච කුක්කුච්ච නීවරණ ධර්මයේ පිළිබඳව පසුගිය වැඩසටහන් කීපය ඔස්සේත් කතා කරන්නට යෙදුනේ. ඉතින් සංසිඳීම පිණිස කවර ධර්මයේ උපයෝගී වනවාද කියන කරුණ ඔස්සේ ශ්‍රී සද්ධර්මය අපට පෙන්වා දෙන්නට යෙදුණා. ඉතින් අද දවසෙත් ඒ පිණිස අපට වෙලා උදා වෙනවා. පින්වන්ත ඔබ හැමදෙනාම ඊටාම දයාවෙන් දහම් සාකච්ඡා සඳහා අපි ඒක රාශි කරගන්නවා. පළමුවෙන් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ වන්දනාමාන කරගනිමු. ඒ සමගම අදත් අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩම ආවදාළ ගරුතර මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ සම්බන්ධව පෙබරවාරි මාස 27 වන දිනට එනම් අද දිනට උපන් දිනයේ යෙදුන හිමාලි දන්තනාරායන සොහොයුරියට ආශිර්වාද කිරීම පිණිස බහමාසයේ වෙසෙන පින්නතුන් දෙපළක් සහ පිනැති දරුවන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැමදෙනාම සිහිපත් කොටගෙන කැටුව ඔබ හැමදෙනාමත් කැටුව දැන් අපි සූදානම් මහා සංඝරත්නයේ පාමුල සදහම් සාකච්ඡා පිණිස අවසරය නිර්මාණය කරගන්න. ස්වාමින්ද්‍රයන් වහන්සේ නැවත අපි වන්දනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීන්. අපි කතා කරමින් හිටියේ සල්ලේක සූත්‍රය. එහෙයි. එතකොට මේ සල්ලේක සූත්‍රය ඇසුරින් අපි මහන්සි ගත්තා. විශේෂයෙන් මම මේක කරන්න ගොඩක් කටයුතු කළේ සීලයේ තියෙන වටිනාකම ඉස්මතු කරන්න. එහෙමයි සීල පදවල. එහෙයි. ඊළඟට තව දහම් කරුණු අපිට ලැබුණා, හොයාගන්න ලැබුණා ඊට පස්සේ. ඒකත් එක්ක. එතකොට මේ අකුසල් කියන දේ හඳුන ගන්න දක්ෂ වීම, කුසලයේ කියන දේ හඳුන ගන්න දක්ෂ වීම හරි වැදගත් දෙයක් මේ ජීවිතේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒවා වෙන් කරලා බෙදලා තේරුම් ගන්නවා කියන එක පුදුම ආශ්චර්ය මේ මහා අద్భుත කාරණාවක්. එතෙන්ට හිත පවත්වා දියුණු කර ගන්නවා කියන එක හරිම දුෂ්කරයි. එහෙමයි ස්වාමීනි. නමුත් මේ බුද්ධ ශාසනයක් තුළ ඇත්තටම කරන්න තියෙන දේ ඒක තමයි. විශාල මහන්සියක් ගන්නවා මේ කුසල් සිතක් අරමුණු කරවන්න අපි. එහෙමයි. කුසල් සිතක් මේ හැමතිස්සෙම මේක කුසලයක් කියලා අපි මේ කුසලයේ තුල ඉන්නවා කියන අදහස හරි ඇති කර ගැනීම බොහෝ කල් යහපත පිණිස පවතිනවා කියලා බුදුරජාණන් දේශනා කළා. එහෙමයි ස්වාමීන්. එතන මේ සල්ලේක සූත්‍රයේම තව පරයයක් තියෙනවා. ඊට පස්සේ පරයයන් දෙකක් කිව්වා. නිකලස් බව පිණිස පවතින පරයය. ඊළඟ සිතක් උපදව ගන්න පරයය. එහෙමයි. දැන් බලන්න තව ලස්සන පරයයක් තියෙන පින්වත් චුන්ද. ඒක මෙන්න මේ වගේ දෙයක් කියනවා. භයානක මාර්ගයක් තියෙනවා කියලා හිතමු කියනවා. නමුත් මේ මාර්ගය අත්හැරලා යන්න පුළුවන් වෙන යහපත් මාර්ගයක් තියෙනවා. භයානක මාර්ගිකුත් තියෙනවා. මේ භයානක මාර්ගය අත්හැරලා යන්න පුළුවන් වෙනත් මාර්ගයක් තියෙනවා. එහෙමයි. ඒ වගේ පින්වත් චුන්ද භයානක තොටුපළක් තියෙනවා කියලා හිතමු. ඒ තොටුපළ ගාව ඉන්නවා කිඹුල්ලෝ ඉන්නවා. භයානක මේ මත්ස්‍යෝ ඉන්නවා. භයානකයි. දිය රැලි වැඩි සමහර විට. භයානකයි. ඒ තොටුපොළ මගහැරලා යන්න වෙන තොටුපොළක් තියෙනවා වගේ. පින්වත් චුන්ද ඔන්න ඒ විදිහමයි සතුන්ට හිංසා කරන කෙනෙකුට ඒ මගහැරලා යන්නයි අවිහිංසාව තියෙන කියන.
හරි ලස්සනයි. එහෙමයි ස්වාමීනි. සතුන්ටම හිංසා කරන්න එනවනම් සිත් අදහසක් එනවනම් ඒක මගහැරලා යන්න තමයි කියන අවිහිංසාව කියන කාරණේ තියෙන්නේ. අවිහිංසාවට අපි එනකොට හිංසාව කියන කාරණේ මගහැරලා යනවා අපි. අකුසලයේ මගහරින ක්‍රමයක් මේක. එහෙමයි ස්වාමීනි. හරි පහසුවෙන් අකුසලයේ මගහරින්න පුළුවන් ඒතර අපිට. හරි ලස්සනයි. ඊළඟට කියන ප්‍රාණඝාත කරන කෙනෙකුට මේ මගහැරලා යන්නයි ප්‍රාණඝාතයෙන් වැළකීම තියෙන්නේ. අර භයානක මාර්ගේ මගහැරලා හොඳ මාර්ගෙත් අපි යනවා වගේ මගහැරලා යන්නේ ඒක. භයානක තොටුපළ මගහැරලා යහපත් තොටුපළට අපි යනවා වගේ. එහෙනම් මේ අපි නිකලස් බව තුර කරා යද්දි එහෙමයි ස්වාමීනි. සසර දුක් ශ්‍රේ කරන වැඩපිළිවෙල තුල අපි යද්දිත් අපි තේරුම් ගන්න ඕනේ නම් සත්ව හිංසාව කියලා කියන්නේ භයානක මාර්ගයක්. එහෙමයි ස්වාමීනි. ඒක මගහරින්න ඕනේ. ඒ මාර්ගේ යන්නවම නෑ. නෑ. එහෙමයි. ඒක මගහරින්න කියනවා. එහෙමයි ස්වාමීනි. ඒක මගහැරලා එයාට කොහෙද යන්න කියන්නේ? අවිහිංසාවට කියන තැනට එයාට යන්න කියනවා. එහෙමයි. එතකොට සතුන්ට හිංසා කරන කෙනෙකුට මග වෙදෙන් මග යම් තැනක් මගහැරලා යන්න තව විකල්පයක් තියෙන්න එපායි. එහෙමයි. ඒ වගේ තමයි කියනවා සතුන්ට හිංසා කරන කෙනෙකුට මගහැරලා යන්නයි කියනවා අවිහිංසාව කියන මාර්ගය තියෙනවා. ප්‍රාණඝාතේ කරන කෙනෙකුට මගහැරලා යන්නයි ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක තියෙන්නේ. එහෙමයි. සොරකම් කරන කෙනෙකුට ඒ මගහැරලා යන්නයි සොරකමින් වැළකීම තියෙන්නේ. අබ්‍රහ්මචාරී කෙනෙකුට ඒ මගහැරලා යන්නයි බඹසර ජීවිතය තියෙන්නේ. අන්න මගහැරලා යන්න තියෙන්නේ. එහෙමයි. හරි ලස්සනයි. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ මේ කුසලයක් තුළ සමාදන් කරන තවත් පරයය. ශ්‍රාවකයා මගහැරලා යන්න කියනවා. එහෙමයි. අබ්‍රහ්මචාරී බව එනකොට ඒක මගහැරලා යනවා කියන බ්‍රහ්මචාරී තුළ පිහින්නකොට අරක මගහැරෙනවා. ටික ටික. එහෙමයි ස්වාමීනි. අවිහිංසාව තුළ ඉන්නකොට හිංසාව මගහැරෙනවා ටික ටික. එහෙමයි. හිතට මේ අරමුණු වෙන්නේ නැහැ. ඒතකොට හිංසාව කියන එක අරමුණු වෙන්නේ. අවිහිංසාව අරමුණු කර කර ඉන්නකොට හිංසාව මගහැරලා යනවා. හිතේ. ප්‍රාණඝාතයෙන් වැළකීම තුළ ඉන්නකොට ප්‍රාණඝාතයෙන් මොකද වෙන්නේ? මගහැරලා යනවා. එහෙමයි. එහෙමයි තියෙන්නේ. බ්‍රහ්මචාරී බව තුළ ඉන්නකොට අබ්‍රහ්මචාරී බව මගහැරලා යනවා. හරි ලස්සනයි මගහැරෙනවා ඒක. අමතක වෙලා යනවා අන්තිමට ඒක. එහෙමයි. ඊළඟට කියන සොරකම් කරන කෙනෙකුට මගහැරලා යන්නයි සොරකමින් වැළකීම තියෙන්නේ. සොරකමින් වැළකීම කියන කාරණේ තුල ඉන්නකොට සොරකම කියන එක මගහැරෙනවා. මගහැරලා යන දෙයක් බඩපත්. අකුසලයේ මගහැරලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒතර කුසලය තුල ඉන්නකොට අකුසලයේ මොකද වෙන්නේ? මගහැරලා යනවා. සීලවන්ත බව තුල ඉන්නකොට දුස්සීල බව මොකද වෙන්නේ? මගහැරලා යනවා. එහෙමයි ස්වාමීනි. සිත නිතර එතන පුරුදු කොට වාසය කරනකොට අහපව් අතෙන් අදින ස්වභාවය නැතු වෙනවා. නැති වෙලා යනවා. මගහැරලා යනවා. එහෙමයි. මගහැරෙනවා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන්. හරිම වාසියක් තියෙනවා ස්වාමීනි. අනේ ඒක මගහැරුණා කියලා කියන්නේ අපි සමහර දේවල් වලට. එහෙමයි ස්වාමීනි. අයියෝ මට ඒක මේ නැති වෙලා ගියානේ. ඒ වගේ තමයි කුසල තුල ඉන්නකොට අකුසලිය මගහැරලා යනවා. නැති වෙලා. එහෙමයි ස්වාමීනි. ෂේ වෙලා යනවා. ඊළඟට කියනවා අබ්‍රහ්මචාරී කෙනෙකුට මේ මගහැරලා යන්නයි බඹසර ජීවිතයේ තියෙන්නේ. බොරු කියන කෙනෙකුට මේ මගහැරලා යන්නයි බොරු කීමෙන් වැළකීම තියෙන්නේ. එහෙමයි. ඒතර බොරු කීමෙන් වැළකීලා ඉන්නකොට බොරුව මොකද වෙන්නේ? මගහැරලා යනවා. සත්‍යවාදී බව තුළ ඉන්න මොකද වෙන්නේ? අසත්‍ය කියන ජීවිතේ මගහැරෙන දෙයක් බඩපත් වෙනවා. එහෙමයි. කේලම් කියන කෙනෙකුට මේ මගහැරලා යන්නයි කේලමින් වැළකීම තියෙන්නේ. කේලම් කියන කෙනෙකුට මගහැරලා යන්නයි කියන කේලමින් වැළකීම තියෙන්නේ. කේලමින් වැළකී ඉන්නකොට මොකද වෙන්නේ? කේලම කියන කාරණේ මගහැරලා යනවා. පරුස වචන කියන කෙනෙකුට මේ මගහැරලා යන්නයි පරුස වචනේ වැළකීම තියෙන්නේ. වැඩකට නැති කතා කියන කෙනෙකුට මේ මගහැරලා යන්නයි හිස් වචනයෙන් වැළකීම තියෙන්නේ. අන්සතු දෙයට ලෝභ කරන කෙනෙකුට ඒ මගහැරලා යන්නයි ලෝභ නැතිකම තියෙන්නේ. තරහසිත තියෙන කෙනෙකුට ඒ මගහැරලා යන්නයි තරහසිත නැති බව තියෙන්නේ. හරි ලස්සනයි නේද? එහෙමයි ස්වාමීනි. මගහැරලා යනවා අකුසලයේ මගහරිනවා. එහෙයි. කොහාට ඇවිල්ලාද? කුසලයට ඇවිල්ලා. එහෙමයි. දුස්සීල බව මගහරිනවා. කොතෙන්ද ඇවිල්ලාද? සීලවන්ත බවට ඇවිල්ලා.
ඒතර කාලයක් කියනම් මේ සීලය පුරුදු වෙනකොට මොකද වෙන්නේ? දුස්සීල බව මගහැරලා යනවා. එයා මගහැරලම යනවා. මගහැරලම යනවා. එහෙමයි. ඒක කුසල් සිත කියන එක කාලයක් ඉන්නකොට මොකද වෙන්නේ? අකුසල් සිත කියන එක මගහැරලා යනවා. එහෙමයි. ඒක අකුසල් සිතේ ඉන්න හිතෙන්නේ නැති මට්ටමටපත් වෙනවා. එහෙමයි. හරි බුදුමයි ඒක. එතකොට ජීවිතේට මහත් වූ ලාභයක්. සැනසෙල්ලකට දුස්සීල බව කියන කාරණේ වදයක්. එතකොට සීලවන්ත බවින්ම කාලයක් ඉන්නකොට එහෙමයි ස්වාමීනි. වදයක් බවට පත් වෙනවා. එහෙමයි. පීඩාවක් විදිහට දකින්නේ. එහෙයි අකුසලයේ පීඩාවක් විදිහට දකින්නේ කුසලයේ කාලයක් මගහැරලා ඉන්නකොට අකුසලයේ කාලයක් මගහැරලා ඉන්නකොට මේක තේරෙන්නේ. එහෙමයි ස්වාමීනි. නැත්නම් අකුසලයේ තුල අපි ඉන්නකොට අකුසලයෙන් පුංචි ආස්වාදිකුත් ලබනවනේ. දුස්සීල බවට ඇබ්බැහි වෙනකොට දුස්සීල බවෙන් පුංචි ආස්වාදිකුත් ලබනව නැත්තේනේ. එහෙමයි. හැබැයි සීලේ මෝරන්න තමයි දුස්සීල බවේ ආදීනව ප්‍රකට වෙන්නේ. පීඩාවක් විදිහට දැනෙන්නේ. එහෙමයි. අන්න එකයි මේ දැන් අකුසලයේ ආස්වාදයක් නැත්තම් සත්‍ය අකුසලයට කැරක් යන්නේ නැහනේ. දුස්සීල භවයේ ආස්වාදයක් නැත්තම් දුස්සීල භවට කැරක් යන්නේ සත්‍ය. දුස්සීල භවට කැරකිලා යන්නේ දුස්සීල භවයේ ආස්වාදයක් තියෙන නිසා. අකුසලයට කැරකිලා යන්නේ අකුසලයේ ආස්වාදයක් තියෙන නිසා. එහෙමයි. කෙලෙස් සහිත ජීවිතේ කැරකිලා යන්නේ කෙලෙස් සහිත ජීවිතයේ ආස්වාදයක් තියෙන නිසා. එහෙමයි තියෙන්නේ. එහෙයි ස්වාමීනි. මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනෙකුට මේ මගහැරලා යන්නයි සම්මා දිට්ඨිය තියෙන්නේ. එහෙනම් මිත්‍යා දෘෂ්ටි කියන්නේ හිතේ තියෙන දෙයක් නේද? එතකොට බොරුව කියන එක වචනේ තියෙන දෙයක්. ඒතර මිත්‍යා දෘෂ්ටි හිතේ තියෙන දෙයක් නම් ඒක මගහැරලා යා මොකද වෙන්නේ? සම්මා දිට්ඨිය රදා දේවල් යා පුරුදු කර කර ඉන්නවා. එහෙමයි. දැන් කර්මඵල පිළිබඳ විශ්වාසය නැත්නම් එයා කර්මයයි විපාකයයි පිළිබඳ විශ්වාසය සිහි කර කර එයා ඒ පුණ්‍ය කටයුතු වල නිරත වෙනවා. එහෙමයි තියෙන්නේ. එහෙමයි. සමහර දන් දීමේ විපාක තියෙනවා කියලා හිතෙන්නේ නැහැ සමහරලාට. එයා විපාක සිහි කර කර එතෙන් දෙනවා. වෙන වෙන පුණ්‍ය කර්ම වල විපාක නැහැ කියලා තමයි හිතෙන්නේ. සේවා කටයුතු විපාක නැහැ කියලා හිතෙන්නේ. ඒතර සේවා කටයුතු විපාක සිහි කර කර එයා හිතන වාසය කරන්න මහන්සි ගන්නවා. ඒකට තමයි කියන්නේ මිත්‍යා දෘෂ්ටිය මගහරිනවා කියලා. එහෙමයි ස්වාමීනි. සම්මාදිට්ඨිය ඉන්නවා කියලා කියන්නේ ඒකට. නැත්තම් මිත්‍යා දෘෂ්ටිය සම්මුඛ වෙනවා නේද? සම්මුඛ වෙනවා. එහෙමයි ස්වාමීනි. අනිවාර්යයෙන්. එහෙයි. අනිවාර්යයෙන්. මගහරින්න ඕන ස්වාමීනි. මගහරින්න ඕන. එහෙයි. නැවත මගහරිනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ නැතිම වෙලා යන පටන් ගන්නවා ටික. එහෙමයි ස්වාමීනි. වෙන ක්‍රම නැහැ මේක ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ. එහෙයි. ඊළඟට කියනවා මිත්‍යා සංකල්පයේ තියෙන කෙනෙකුට ඊ මගහැරලා යන්නයි සම්මා සංකල්පයේ තියෙන්නේ. මිත්‍යා වචන තියෙන කෙනෙකුට ඊ මගහැරලා යන්නයි සම්මා වචන තියෙන්නේ. ඒක සතුම් මැරීම හොරකම් වැරදිකාම සේවන කියන මිත්‍යා කම්මන්තේ. ඒතර ඒක ඉන්න කෙනෙකුට ඒක මගහැරලා යන්න තමයි සම්මා කම්මන්තේ තියෙන්නේ. සතුම් මැරීමෙන් වැළකීම හොරකමින් වැළකීම වැරදිකාම සේවන වැළකීම සම්මා කම්මන්තේ. ඒක තියෙන්නේ කාටද? මිත්‍යා කම්මන්තේ ඉන්න කෙනාටමයි. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා මිත්‍යා ආජීවි තියෙන කෙනාට එයින් මගහැරලා යන්නයි සම්මා ආජීවි තියෙන්නේ. අපි යම් මාර්ගය යනකොට ඒක සෑහෙන ප්‍රශ්න ආරවුල් අරුබුද මිනිමෙරු මංකොල්ල කෝලාහල තියෙනවා කියලා අපි දන්නවනම් දුක් පීඩා උපදිනවා කියලා දන්නවනම් මොකද කරන්නේ අපි? ඒ මාවත මගහැරලා අපි යනවා. මගහැරලා යන්නේ ඇයි? ඒ මාවතේ ගියොත් දුක් පීඩා උපදිනවා. එහෙමයි. මෙරුම් කන්න හරි වෙනවා සමහර විට. මෙරුම් කන්න හරි වෙනවා. ජීවිත අවදානමට පත් වෙනවා එතකොට. ඒක දන්න නිසා මොකද වෙන්නේ? හොඳ මාර්ගය හොයලා යනවා ඒක. එහෙමයි. ඒ වගේ තමයි එතකොට මේ මිත්‍යා ජීවය කියලා කියන්නේ මොකද්ද? වැරදි විදියට අධාර්මික විදියට ධනෙ උපදනවා කියන එක. සංසාරේ පුරාවට Tamanට දැන් මේ වගේ විපාක වුණත් හිත හිතා ඉන්න පුළුවන් කෙනෙකුට ඕන. සත්ව ඝාතනේ මේ සතුන්ට හිංසා කරනකොට මොකද වෙන්නේ? Tamanට දුක් මේ අසනීප රෝගාබාධ වෙනවා කියනවා. එහෙමයි. ඒ නිසා තමයි ඒක මග හරින්න කියලා කියන්නේ. සත්තු මරනකොට තමන්ගේ ආයුෂ කෙටි කරනවා, දුගතියට ගෙනියනවා. ඒ නිසා තමයි මාර්ගෙ මග හරින්න කියන්නේ. එහෙමයි සර්. බොරු කියනකොට තමන්ට අභූත චෝදනා එනවා කියනවා. නැත්තම් දුගතිය යනවා. ඒක නිසා තමයි ඒක මග හරින්න කියලා කියන්නේ. තමන්ට විපත්ති පමුණවන වැඩපිළිවෙල. බලන්න හරි ආශ්චර්යයි. දැන් භාග්‍යතුන් වහන්සේක පරිපූර්ණ වශයෙන් දැකලානේ දැන් මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. මේක මග හරින්න කියලා කියනවා. නිකලස් ජීවිතයක් කියලා හිතලත් ඇති කරගන්න කියනවා. කුසල් සිතක් කියලා හිතලත් ඇති කරගන්න කියනවා. පරියායන් 4කින් මේ
කරුණු 44 කියලා දෙනවා. එහෙමයි ස්වාමීනි. පරයයන් 4කි. එහෙයි. හරි පුදුමයි. පුදුම දැන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් නැවත විවිධ පරයයන්ගෙන් ඉස්මතු කර ඒක නම් අපිට හිතා ගන්න බෑ. පුදුම අනුකම්පාව. එහෙයි ස්වාමීනි. පුදුම අනුකම්පාවක් තියෙන ශ්‍රාවකයෝ ගැන. එහෙයි. ඊළඟට කියනවා මිත්‍යා ආජීව හොරබොරු වංචාව වලින් හරි හම්බ කරන එක මගහැරලා යන්නයි කියනවා. මොකද තියෙන්නේ? සම්මා ආජීවයේ තියෙන්නේ මගහරින්න ඕන නිසා. ඒ මගහරින්නේ ඒක පුරුදු කළ දුගතිය යනවා. එහෙමයි ස්වාමීනි. ඒක පුරුදු කළ දුගතිය යනවා. එහෙම නැත්නම් මනුස්ස ලෝකයට ආවොත් එහෙම මොකද වෙන්නේ? කියනවා Tamanට අපිරිසිදු පිරිසක් ලැබෙනවා කියන. දුස්සීල පිරිසක් එක්ක ඉන්න හම්බෙන්නේ යට. එහෙමයි. අපිරිසිදු වැඩපිළිවෙලක් තියෙන කපටි පිරිසක් එක්ක යට ඉන්න හම්බෙන්නේ. තමන්ගේ මිත්‍යා ජීවිතය පොතේ. හරිම ඒක. ඒක තමයි ස්වභාවය. එහෙයි ස්වාමීනි. ඒක තමයි ස්වභාවය. ඊළඟට කියන මිත්‍යා වීරිය තියෙන කෙනෙකුට මේ මග හැරලා යන්නයි සම්මා වායාමයේ තියෙන්නේ. දැන් මිත්‍යා වීරිය කියලා කියන්නේ මොකද්ද උඩ? ඒතකොට මේ මිත්‍යා සංකල්ප තුල අපි හිත පවත්ත ඉන්නවා කියන්නේ මේක මිත්‍යා වායාමය. එහෙයි. ඒතර මිත්‍යා සංකල්ප තුල ඉඳලා කෙනෙක් මැරුණොත් එහෙම නිරේ යනවා කියනවා. පෙරේත ලෝකේ යන්න පුළුවන් කියනවා. ඒතර ඒක භයානක නිසයි භාගතුන් වහන්සේ සම්මා වායාමයේ නැමැති මාර්ගය යන්න කියලා කියන්නේ. එහෙමයි. ඒක මග හැරලා යන්න කියලා කියන්නේ ඒ නිසා තමයි. එහෙයි. ඊළඟට විස්තර කරනවා දැන් කෙනෙකුන්න බොරුව කේලම් හිස් වචන කියන්නේ එයා කටයුතු කරනවා. ඒත් මිත්‍යා වායාම. සතුන් මරන්න, හොරකම් කරන්න, වැරදි කාම සේවනයේ හැසිරෙන්න එයා උත්සාහ කරනවා. මිත්‍යා වායාම. අධාර්මික ජීවිතයක් පවත්වාගෙන යන උත්සාහ කරනවා. ඒක මිත්‍යා වායාමයක් එතකොට. එහෙමයි. ඒතර මිත්‍යා වායාමේ වාසය කරනකොට මොකද වෙන්නේ? සකස් වෙන්නේ කොහොමද? දුගතියට. මානසික සකස් වෙන දුගතියට. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ මිත්‍යා වායාමේ මග හරින්න තමයි සම්මා වායාමයක් දෙව් මිනිස් ලෝකයට අනුකම්පාවෙන් ඉස්මතු කළ දෙන්නේ. හරි බුදුමයි. ඒතර මේ ලෝක සත්‍යය කැරකි දුගතියට ගෙනියන්න හේතුන යම් තාක් දේවල් අකුසල් නැද්ද? අයහපත් දේවල් නැද්ද? පව් කියලා දේවල් නැද්ද? භාගතුන් වහන්සේ සියල්ල දෙව් මිනිස් ලෝකයට කියලා දෙනවා. මේවා අකුසල්, මේවා අයහපත්, මේවා පව්. මේ වගේ සසර දුගතියට තමයි ගෙනියන්නේ. මේවා කුසල්, මේවා පිං, මේවා යහපත්. මේකෙන් සසරේ සත්‍ය සුගතියටයි ගෙනියන්නේ කියලා නැවත ඉස්මතු කරනවා. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක නේ. එහෙමයි. ඊළඟට කියනවා මිත්‍යා සිහිය තියෙන කෙනෙකුට මේ මග හැරලා යන්නයි සම්මා සතිය තියෙන්නේ. ඒ මිත්‍යා සිහියේ ඉන්නකොට තමයි මිත්‍යා දේවල් වල හිත වැළඳගන්නේ. මිත්‍යා සිහියෙන් ඉන්නකොට. එහෙමයි. ඒතර මිත්‍යා සිහියෙන් ඉන්නකොට මිත්‍යා දේවල් වැළඳ ගලිමින් ඒකෙම සතුටු වෙවි ඉන්නවා. ඒ නිසා තමයි මේ මිත්‍යා සම්මා මේ සතියක් ගැන කියලා තියෙන්නේ. ඒක මග හරින්න ඕන නිසා. ඒ ස්වාමීනි. ඊළඟට මිත්‍යා සමාධිය තියෙන කෙනෙකුට මග හැරලා යන්නයි සම්මා සමාධිය තියෙන්නේ. මිත්‍යා ඥාන තියෙන කෙනෙකුට මේ මග හැරලා යන්නයි සම්මා ඥාන තියෙන්නේ. මිත්‍යා විමුක්ති තියෙන කෙනෙකුට මේ මග හැරලා යන්නයි සම්මා විමුක්ති තියෙන්නේ. මේ මග හැරලා යන හැටි කියලා දෙනවා. හරි පුදුමයි නේද? එහෙමයි ස්වාමීනි. ඊළඟට කියන නිදිමතින් අලසකමින් දුක් විඳින කෙනෙකුට මග හැරලා යන්නයි නිදිමත අලස බව නැතිකම තියෙන්නේ. ඒ කියන්නේ ඒක මග හැරලා එතකොට යන්න පුළුවන් එතකොට. එහෙමයි. එහෙනම් අපිට තේරෙනවා මේ අකුසල පාක්ෂික දේ අතහැරලා කුසල පාක්ෂික දේක තුල ඉන්න පුළුවන් සත්‍යයකට. වීරයයි ඕන. නිදිමත අලසකම කියන එක මග හැරලා යන්න පුළුවන්. මේ වීරය නැතිකම තියෙන එතකොට. එහෙමයි ස්වාමීනි. එහෙම ගිය මුනිවරු හිටිය අතීතේ. හරි පුදුමයි ඒක. ආඩම්බරකම කියන එක හිතට එනකොට ඒක මග හැරලා යන්න පුළුවන්. ආඩම්බර නැතිකම තුල පිහිටලා හිට. ඒ වීරියනේ. ඊළඟට කියනවා සැකේ තියෙන කෙනාට මග හැරලා යන්නයි කියන සැකයෙන් ඈතර වීම තියෙනවා. එනම හිතේ ස්වභාවය තමයි සැක කරනවා කියන එක. හිතේ ස්වභාවය මොකද්ද? සැකේ ඇති වෙනවා. ඒතර ඒක මග හැරලා යන්න පුළුවන්. ඒ සැක සංකා නැති කරවන්න පුළුවන්. එහෙමයි. කරන් තියෙන කොහොමද? වීරියමනේ තමයි නැති කරන් තියෙන්නේ. ඊළඟට කියනවා ක්‍රෝධ කරන කෙනෙකුට මග හැරලා යන්නයි ක්‍රෝධ නැති බව තියෙන්නේ. එනම හිතේ ක්‍රෝධය හට ගන්නකොට ඒක මග හැරලා යන්න පුළුවන්.
තථාගතයන් වහන්සේ මගහැරලා ගියා. එහෙමයි ස්වාමීනි. ශ්‍රාවකයන් වහන්සේලා මගහැරලා ගියා. හරි ආශ්චර්යයි නේද? එහෙයි. ඊළඟට කියනවා ගුණමකු කෙනෙකුට මේ මගහැරලා යන්නේ ගුණමකු රහිත බව තියෙන. ගුණ මකන සිතුවිලි ඇති වෙනවා. හැබැයි ඒක මග හරින්න බලවන් අනිත් පැත්තට අග්ගාලා. යාට ගුණ හිතන්න බලව. එහෙමයි. ගුණ හිතන්න ගන්නකොට මොකද වෙන්නේ? ගුණ මැකීම නැති වෙලා යනවා. නිදිමත අලසකම එනකොට වීරිය ගන්නකොට නිදිමත අලසකම නැති වෙලා යනවා. ක්‍රෝධ එනකොට මෛත්‍රී හිතන්න පටන් ගත්තොත් එහෙනම් ක්‍රෝධ නැති වෙලා යන පටන් ගන්නවා. ඊළඟට කියනවා ආඩම්බරකම එනකොට තමන්ගේ නිහතමානී වෙන සිතක් උපදවනකොට ආඩම්බරකම නැති වෙලා යනවා. එහෙමයි. හරි පුදුමයි. එහෙයි ස්වාමීනි. බද්ධ වෛරය එනකොට බද්ධ වෛරය නැතිකම තියෙන්නේ බද්ධ වෛරය මගහැරලා යන්නයි කියනවා. ඒතර බද්ධ වෛරය එනකොට අයි වෛරයෙන් හිත නිදහස් කරවමින් ඒ මාර්ගය අනුගමනය කළා බද්ධ වෛරය මගහරිනවා. එහෙමයි ස්වාමීනි. බද්ධ වෛරය මගහරින ක්‍රමය එතකොට. අවෛරයට පැමිණීමෙන් වෛරය මගහරිනවා. එහෙමයි ස්වාමීනි. වෛරය නැතුව යනවා. වෛරය නැති වෙනවා. මගහරිනවා කියලා කියන්නේ නැති වෙලා යනවා. එහෙයි ස්වාමීනි. එකට එක් කරන කෙනෙකුට ඒ මගහැරලා යන්න එකට එක නොකිරීම තියෙන්නේ. ඒතර එකට එක් කරන්න හිතෙනවා අපිට. අපි ඒක මගහැරලා යනවා. එහෙමයි. හරි ලස්සනයි නේද? දැන් ඔන්න තමන්ගේ ඉස්සරහට තමන් අප්‍රිය අමනාප කෙනෙක් කියනවා. තමන් මොකද කරන්නේ? මගහැරලා යනවා. ඒ වගේ කරන්න ඕන. එහෙමයි. අකුසලේ එනකොට පෞකාර අදහස් එනකොට මගහැරලා යන දක්ෂ වෙන්න ඕන. අස්සන පරියායක් නේ. එහෙමයි. මගහැරලා යනවා හැමතිස්සේ. මගහැරලා යනවා. කැටුව යන්නේ නැතුව කැටුව යන්නේ. අපි කැටුවනේ යන්නේ. එහෙමයි ස්වාමීනි. අපි හැමතිස්සෙම එකට යන්නේ. එහෙයි. හැපි එකට යනවා. එහෙයි. අපිට වෙලා තියෙන එක නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මගහැරලා යන්නේ පුරුදු වෙනවා දැන්. කොහොමද මගහැරලා යන්න පුරුදු වෙන්නේ? අකුසලයේ මගහැරලා යන්න පුරුදු වෙන්න ඕන. දුස්සීල බව මගහැරලා යන්න පුරුදු වෙන්න ඕන. ඒතර මේ දුස්සීල බව මගහැරලා යන්න පුරුදු වෙන්න කියන දුස්සීල භවයේ කෙලෙස් තියෙන නිසා. කෙලෙස් සහිත කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්න බෑ. කෙලෙස් සහිත කෙනෙකුට පිරිනිවන් පාන්න බෑ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? කෙලෙස් සහිත කෙනෙකුට පිරිනිවන් පාන්න බෑ. මගහැරලා යනකොට මොකද වෙන්නේ? ආන්න එයා ටික ටික නිකලෙස් වෙනවා. නිකලෙස් ප්‍රතිපදාවට පැමිණියා වෙනවා. එහෙමයි. ඒතර නිකලෙස් ප්‍රතිපදාවට අපි එන්නේ කෙලෙස් හැදෙන මාවතවල් මගහරිනකොට. කෙලෙස් හැදෙන මාවත් යම් තාක් ඇද්දේව මගහැර ඉන්න ඕන. දැන් අපි වැරදි වැඩ කරන කෙනා පොලිසිය මගහරින්නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. ඒ වගේම තමයි අසත්පුරුෂයෙක් හම්බුනම මගහරින්නේ අපි. අපි අකමැති කෙනෙක් හම්බුනම මගහරින්නේ අපි. එහෙයි. ඊළඟට මේ වගේ අපේ ජීවිතේ අපි කොච්චර දේවල් මගහරිනවද අපි? නේද? එහෙයි. අප සමහරලාට සමහර කට්ටිය රටවල් පිටින් මගහරින්න ඕනේ මේ රට ලංකාවේ ඉන්න බෑ දැන් පිට රට යන්න ඕන. රටවල් පිටින් මගහරිනවා. එහෙනම් අපි මොකද කරන්න ඕන? අකුසල් මගහරින්න ඕනේ වගේ. එහෙමයි. අකුසල් මගහරින්න ඕන කියනවා. ඊර්ෂ්‍යා කරන කෙනෙකුට ඒ මගහැරලා යන්න ඊර්ෂ්‍යා නැති බව තියෙනවා. ඒතර ඊර්ෂ්‍යා සහගත සිතක් උපදිනකොට ඒක මගහරින්න ඕනේ මේ තාලේ. කොහොමද? ඊර්ෂ්‍යා නැති බව හිතට අරමුණු කරවන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඊළඟ මසුරු බව එන ඕන. තමන්ගේ දෙයක් තව කෙනෙක් පරිහරණය කරනකොට හිත අකමැති. හිත තැස කනවා. ඒතර ඒක මගහරින්න කොහොම හරි කල්පනා කරලා මගහරින්න. ඔය කල්පනා කරාම ලස්සන හිතවිල්ලක් ආවා. දැන් තමන් සතු වේකි දේවල් අනුන් සතු වෙනකොට හිතට දුකක් එනවනේ. එහෙමයි. ඒතර හිතන්න ඕන මේවා අපේ තමන් කියලා හිතාගෙන අවිද්‍යාවක සංස්කාරයක් නිසානේ. සංසාරේ තමන්ගේ කියලා හිතන් හිටපු ගෙවල් දොරවල් අතහැරියේ නැද්ද? තමන්ගේ කියලා හිටපු යම්තා පිරිස අතහරින්නුනේ නැද්ද? එහෙනම් මේ ජීවිත අතහරින්න වෙනවා. එහෙමයි. ඔය එක ක්‍රමයක්. සංසාරෙත් අතහැරියන මේ ජීවිත අතහරින්න වෙනවා. ඊට තව ලස්සන පරියායක් තියෙනවා දේශනාව මේ තියෙනවා මේ මෙලෝ යම්තා කාමයේ ඇද්ද ඒ මාරයටයි දේවල් කියනවා. පරලෝ යම්තා කාමයේ ඇද්ද මාරයටයි කියනවා. එහෙමයි.
මෙලෝ යම් තාක් හඳුනගන්න කාමයන් නැද්ද? පරලෝ යම් තාක් හඳුනගන්න කාමයන් නැද්ද? සියල්ල මායයට අයිති කියලා. ඒතර බලනකොට අපි මේ අනුන්ගේ දේවල් නේ. අනුන්ට අයිති දෙයක් නෙමෙයි. Taman කියලා හිතන් ඉඳලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. කාටද අයිති? මායයට. එහෙයි. බුදු කෙනෙක් දකිනවා යම් මෙලෝ යම් තාක් කාමයන්ද මායයට අයිති. එහෙමයි එන ඉඩම් කඩම් ගෙවල් දොරවල් යාන වාහන කාටද අයිති? මායයට අයිති. එන මායයට ඕන හැටියට ඒ දේවල් වෙනස් කරන්න පුළුවන්. එහෙමයි. වෙනස් කරන්න පුළුවන්. ඒතර තමයි ඒතර අපේ කියලා අපි හිතන් හිටියොත් මොකද වෙන්නේ? අරයට ඕන හැටි වෙනස් කරනකොට අපි දුකටපත් වෙනවා. ඉතින් අනුන්ගේ දෙයන්නේ. එහෙමයි. තේරුණා නේද? එහෙයි ස්වාමීනි. ඒ මායයට අයිති දේවල් තියෙන්නේ. පුද්ගලයෝ ගත්තත් මායයට අයිති, මේ මහ පොළොව ගත්ත මේ ඔක්කොම මායයට අයිති දේවල්. එහෙමයි. මෙලෝ යම් බුදු කෙනෙක් අවබෝධ කරන්නේ මේක. එන මායයට අයිති දේවල් අනේ අපි කියලා මුලා සාග සිතින් හිතාගෙන අන්තිමට ඉන්නවා. මේ වෙනස් වෙනකොට අඬා දොඩාගෙන වැටෙනවා. එහෙමයි. අඬා දොඩාගෙන වැටෙන්නේ ඇයි? මායයට අයිති දේවල් මගේ කියලා හිතමු නිසා. මගේ කියලා හිතමු නිසා. මෙලෝ දේවල් විතර නෙමෙයි පරලොව අපි හිතන් ඉන්න දේවලුත් මායයට අයිති. එහෙමයි ස්වාමීනි. පරවල පතන දේවලුත් යම්තා කාමේ පතයිද සියල්ල මාරයට අයිති දේවල් පතන්නේ අපි. එහෙමයි. මාරයට අයිති දේවල් පතලා දුක්ඛම උරුම කරගන්න. එච්චරයි ඉතින්. ඉතින් අනුන්ට අයිති දෙන්නේ පතන්නේ. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි ඒ න්‍යායනුත් හිතලා ඒ හිතන දවස්. න්‍යාය හිතන්න පුළුවන් තමන්ට. එහෙමයි ස්වාමීනි. අනුන්ට අයිති දේවල් නේ පතන්නේ අපි. එහෙමයි. එහෙම හිතලා ඒකට මසුරුකම අතාරින්න පුළුවන්. ඒකත් එක්ක උපදින ඉරිසියාව අතාරින්න පුළුවන්. එහෙමයි. මේ කපටිකම් ඇති වෙනවා හිත ඇතුලේ. එතකොට ඒත් හිතන්න පුළුවන් මේ කපටිකම් කර මම මේ ඉන්නේ මාරයට අයිති දේවල් වලටනේ කපටිකම් කරන්නේ අපි. එහෙමයි. ඉතින් අනුන්ට අයිති දෙයක් අපි මුල් කරගෙන කපටිකම් කළොත් එහෙම කවදාද දවසක අනුන්ට අයිති දේ අනුන් අයිති කරගත්තට පස්සේ අනේක අපි කල්පනා කරනවා හයියෝ මං කපටිකම් කර මේවා බේර ගන්න හේතුව දැන්. එහෙමයි. අන්තිර තමන්ට ඉතුරුනේ මොකද්ද? කපටි හිතක් විතරයි. අනුන්ගේ දේවල් අනු සතු කරගන්නවා. ඒක නිකන් මේ වගේ. අපි හිතමුකෝ මේ ඔන්න අල්ලපු ගෙදර ඉඩමත් වෙන තමන්ට අයිති නැහැ නේ ඉතින්. එහෙමයි. කවදාවත් අල්ලපු ගෙදර ඉඩම අපි දැන් ඔන්න කපටිකම් දාලා වෙට්ටු දාලා තමන් සතු කරගන්න අපි කටයුතු කරනවා. කපටිකමෙන් ඉන්නෝ දැන්. එහෙම කරගෙන ඉනකොට දැන් අපි කපටිකමෙන් තමන් සතු කරගන්න හදන්නේ කාගේ දෙයක්ද? අනුන්ගේ දෙයක්. එහෙමයි ස්වාමීනි. නඩු කියලා අනම්මන විකාර කරනවා. කාලයක් යනකොට තමන්ට ඒක අයිති වෙන්නේ නැහැ. ඒතර මොකද වෙන්නේ? තමන්ට ඉතුරු වෙන ඒක කපටිකම් කරපු ටික විතරයි ඊට පස්සේ. එහෙමයි. අනුන්ගේ දේ අනුන්ටම අයිති වුණා. එහෙම නේද? එහෙයි ස්වාමීනි. ඒ වගේ තමයි. මේක අපි කපටිකම් කරන්නේ කාමයේ නිසානේ අප්පා. වංචා කරන්නේ කාමයේ නිසානේ. එහෙමයි. දාලා යන දේවල්, මාරයට අයිති දේවල්. එහෙම හිත කපටිකම් මගහරින්න ඕන. කපටිකමයි මගහරින්න ඕන. හරි බුදු අපි මගහරින්නේ මොනවද? තේරුණා නේද? කපටිකමයි මගහරින්න ඕන. හරි බුදුමයි ඒක. එහෙමයි ස්වාමීනි. මේක තේරුම් ගන්න ඕනේ මේ හැමතිස්සෙම අකුසලයේ මගහරින්න ඕන. එහෙයි. මසුරුකමයි මගහරින්න ඕන. එහෙමයි ස්වාමීනි. ගුණමකුකමයි මගහරින්න ඕන. නිදිමත අලසකමයි මගහරින්න ඕන. මගහරින්න ඕන කියලා කාරණේ හැමතිස්සෙම දැන් මේක ඒත්තු ගන්න ඕන අපි. එහෙමයි. මගහරින්න අකුසලයේ මගහරින්න ඕන. දුස්සීල බව මගහරින්න ඕන. මිත්‍යා වැඩපිළිවෙල මගහරින්න ඕන. මගහරින්න කොතන පිටලාද? දුස්සීල බව මගහරින්නේ සිල්වත් භවයේ පිටලා. මිත්‍යා වැඩපිළිවෙල මගහරින්නේ සම්මා වැඩපිළිවෙලේ පිටලා. ලාමක සිතවිලි මගහරින්නේ ශ්‍රේෂ්ඨ සිතවිල්ලක පිටලා. කෙලෙස් මගහරින්නේ නිකලෙස් භවයේ පිටලා. එහෙමයි. එහෙමයි මගහරින්න තියෙන්නේ. එහෙයි ස්වාමීනි. ඔහොම මගහැරියොත් එimhe කවදා හරි දවසක හිත ඇතුලේ කුසල්ම බලවත් වෙන දවසක් එයි. කුසල්ම බලවත් වෙන දවසක් එයි. එහෙමයි. හරි ආශ්චර්යයි. ඊළඟට කියන ගුණවතුන් ලෙස පෙනී සිටින්න හිතේ අදහස ඇති වෙනවා කියනවා. සද්ධාව නැහැ, සද්ධාව තියෙනවා කියලා පෙන්වන්න කැමති. වීරිය නැහැ, සතිය නැහැ, සමාධිය නැහැ, ප්‍රඥාව නැහැ, මේවා තියෙනවා කියලා පෙන්වන්න කැමති. සීලවන්ත නැහැ, සීලවන්තයි කියලා පෙන්වන්න කැමති. ඒක මගහරින්න ඕනේ ඊට පස්සේ. එහෙමයි. මගහරින්න ඕන ගුණවතුන් ලෙස පෙනී සිටින කෙනෙකුට මේ මගහැරලා යන්නේ මායාවක් නැති බව තියෙන්නේ.
ඇත්තට මායා පෙන්වන්නේ කොහොමද? මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඒත් ඉතින් අනුන්ටයි දේවල් වලටනේ. එහෙමයි නැද්ද ස්වාමීනි. බලන්න. කාමයට ස්වාමීනි. කාමයේ. කාමයේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තමයි ඉතින් රඟපාන්නේ. එහෙමයි. දැන් බොහෝ අයද ගත්තොත් එimhe රඟබණ්ඩේ රඟපාන පිරිසක් නේ ඉන්නේ. රහත් වුණා කියලා රඟපානවා, මාර්ගඵල ලැබුවා කියලා රඟපානවා. තමන් ගුණවත් කියලා රඟපානවා. කොහොම රඟබණ්ඩලක් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අන්තිමට මොකද වෙන්නේ කාලයක් යනකොට? රඟපාල හදාගත්තු හිතක් තියෙනවා අන්නේ දුෂ්ට හිත විතරයි ඉතුරු වෙන්නේ. ඒ රංගනයට අහු වෙන පිරිසක් අන්තිමට නැහැ කාලයක් යනකොට. එහෙමයි. තමන් විතරයි ඊට පස්සේ. ඒ තමන් රඟපාලා වංචනික කපට හිතක් හදාගත්තොත් තමන් දුගතියට ගියාම මොකද වෙන්නේ? කවුරුත් නැහැ. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. සාධාරණ කරුණු ඉදිරියේ නොනැමෙන කෙනාට එහි මගහැරලා යන්නයි සාධාරණ කරුණු ඉදිරියේ අවනත වීම තියෙන්නේ. සාධාරණ කරුණක් වුණ කතා වෙනවා. හිතේ ස්වභාවය තමයි හිත ඒකට මේ නැමෙන්න හිතෙන්නේ. එයා කොහොමද ධර්මයේ සිහි කර හිත නවා ගන්නවා. අන්න එතකොට මගහැරලා ගිහිල්ලා. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියන මාන්නක්කාර කෙනෙකුට මේ මගහැරලා යන්නයි නිහතමානීකම තියෙන්නේ. ඔන්න හිත කිසි කෙනෙක්ගේ දෙයක් අදහසක් පිළිගන්න කැමති නෑ. මාන්නක්කාරකම. පිළිගන්න කැමති නෑ. ඒක මගහරින්නේ කොහොමද? නිහතමානී වෙලා. ධර්මානුකූල අදහසට හිත නමන්න පුරුදු වෙනවා එයා. මධ්‍යස්ථව කල්පනා කරලා බලන මේක ධර්මානුකූලද? මේක සත්‍යයක්ද? මේක අනිත්‍යයට යහපත පිණිස පවතිනවද? ඒක පිළිගන්නවා එතකොට පුරුදු වෙනවා. තුලින් මොකද වෙන්නේ? අරක නැති වෙලා යනවා. අකීකරු කෙනාට මේ මගහැරලා යන්නේ කීකරුකම තියෙන්නේ. හිත අකීකරුයි. යහපත් දෙයට අවනත වෙන්නේ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට අවනත වෙන්නේ. අවනත නොවන හිත අවනත කරන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ඔහු විශ්වාසය උපද්දනවා. සිහි කරවනවා. කන්‍යමනවා. නැවත විමසනවා. එතකොට මොකද වෙන්නේ? අකීකරු හිත කීකරු වෙන්න පටන් ගන්නවා. මගහැරලා යනවා. ස්වාමීනි. පවිතු මිතුරන් ඉන්න කෙනෙකුට මගහැරලා යන්නයි කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්නේ. ලස්සන කාරණේ නේ. ඒක නම් තමයි හොඳට තේරෙන්නේ. මේ පවිතු මිතුරෝ ඉන්න සමාජයේ. ඒතර ඒ මිතුරෝ මගහරින්න තමයි කල්යාණ මිත්‍රයා ඉන්නේ ආචාර්යට. එහෙමයි ඒතර ස්වාමීනි. කල්යාණ මිත්‍රයාට ඔහු එකතු වෙනවා කියලා කියන්නේ පවිතු මිතුරෝ මගහරිනවා කියලා කියනවා. අන්න මගහැරනවා කියන කාර්යය. එහෙමයි. කල්යාණ මිත්‍රයට අව නැවත එකතු වෙන්න මොකද වෙන්නේ? අසත්පුරුෂයා මගහැරලා යනවා. හැබැයි හැමතිස්සෙම තීරුම් අරගෙන මගහරින එක තමයි වටින දේ. තීරුම් අරගෙන මම මගහරින්න ඕන. මොහු මේ ස්වභාවයන් නිසා අසත්පුරුෂයි. මොහු අධර්මයක් කියන්නේ. මොහු තෙරුවන්ට ගරහන කෙනෙක්. මොහු මේ සීලයට ගරහන කෙනෙක්. මේ මොහු කුසලයට යහපතට ගරහන කෙනෙක්. මොහු දෙමෝපියන්ට ගරහන කෙනෙක් කියලා ඒ විදිහට පවිතු මිතුරා මේ තේරුම් අරගනිමින් කල්යාණ මිත්‍රේ සම්පත්තිය පිළිහිනකොට ඒක මගහැරලා යනවා එතකොට අපි. එහෙමයි. බලන්නකොට මේ ධර්ම දාණය දෙන පිළිද දැන් මේ මොකද්ද මේ දෙව් මිනිස් ලෝකයට දෙන්නේ? අකුසලයේ මගහරින ක්‍රමවේදය කියලා දෙනවා. අකුසලයේ මගහරින්න කියලා දෙද්දි සමාදන් කරවදී දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් අකුසලයේ මගහරින්න යොමු කරවද්දී. දැන් යම්තා පිරිසක් මේ ධර්ම ශ්‍රවණයට අහුම්කම් දෙනවද? ඒ පිරිසගේ හිත නතු වෙන්නේ කොහොමද? අකුසලයේ මගහරින්න හිත අරමුණු වෙනවද? අකුසලයේ මගහරින්න ඕන කියලා ඒ අහන හැම කෙනෙක්ගේම සිත් සතන් වල අරමුණක් ඇති වෙනවා එතකොට. එහෙමයි ස්වාමීනි. ඒ අරමුණක් ඇති වෙනකොට සාදුකාර දීලා අනුමෝදන් වෙනකොට සසර යනකොට මොකද වෙන්නේ? තමන්ට අකුසලයෙන් මගහරින්න තමන්ට කරුණු කාරණා සකස් වෙනවා. හරි පුදුමයි. එහෙමයි. එතකොට දැන් බලන්න මේ අන්තිම කාරණේ පාප මිත්‍රය ඇසුරේ මගහරින්න. දැන් කියලා දෙනකොට ඒතර තමන්ට සංසාරය යනකොට මොකද වෙන්නේ? පාප මිත්‍රය ඇසුරේ මගහරින්න තමන්ට අවවාද අනුශාසන ලැබෙනවා. කල්යාණ මිත්‍ර ඇසුරේ පිහිටන්න අවවාද අනුශාසන ලැබෙනවා. සමාදන් කරන ලාභයක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. මේ ධර්ම දානයක අසරියක්. එහෙයි. ඒතර මේකම නේද අපි සසර පුරාවට අපි රැකෙන ක්‍රමය මේක නේද? සංසාරේ පුරාවටම අපි ආරක්ෂා වෙන්නේ මේ ක්‍රමය තුලින් අපි ආරක්ෂා වෙන්නේ. මොකද්ද ක්‍රමය?
පවිටු මිතුරන් දුරලීම තුරනුත් කල්යාණ මිත්‍රය ඇසුර තුරනුත් තමයි සසර පුරාවටම ආරක්ෂා වෙන්නේ. සසර පුරාවටම තමන් රැකින ක්‍රමය යන්නේ ඒක. සසර පුරාවටම තමන් කල්යාණ මිත්‍රය ඇසුරු කරනවා නම් පවිටු මිතුරන්ගෙන් දුර වෙනවා නම් තමන් සසර පුරාවටම ආරක්ෂා වෙනවා. එහෙමයි. එහේ ඇසුරෙන්මනේ අයහපතට හිත නැඹුරු වෙවි යන්නේ නැද්ද බලන්න. අර වර්තමාන සමාජය ගත්තොත් එහෙම තරුණ ළමයි ඩ්‍රග්ස් වලට කියයි ඊළඟට මේ මත් වෙන දේවල් වලට මේ කාමයට ගොඩාක් මේ නැඹුරු වෙවි යන්නේ ඇසුරෙන්මනේ. එහෙමයි. ඇසුරෙන්මනේ යන්නේ. එහෙයි ස්වාමීනි. මොකද උපතින්ම මේ බිබී ආපු මේ ළමයි නෙවෙයි මේ. එහෙමයි ස්වාමීනි. ඇසුරත් එක්කනේ බීමට ඇබ්බැහි වෙලා තියෙන්නේ. අධර්මයේ වර්ණනා කරලා කවුරු හරි කැඳවලා තියෙනවා ස්වාමීනි. එහෙයි. අද එතකොට ඒගොල්ලෝ ඇසුරු කරන පිරිස අධර්මී වර්ණනා කරනකොට සල්ලාලකම් වර්ණනා කරනකොට බේබදුකම් වර්ණනා කරනකොට මේ මත් කුඩු මද්ද්‍රව්‍ය වර්ණනා කරනකොට කාමී වර්ණනා කරනකොට එයාගේ හිත පිරණිත. එහෙමයි. ඇසුරින් වෙන්නේ ඒක. එතනින් මොකද වෙන්නේ? ඊට පස්සේ ඔක්කොම අකුසල උපදින්න පටන් ගන්නවා. එන ඔක්කොම මේ සිත පිරිහෙන යම් තා දේවල් ඇද්දි සියල්ල අතර ප්‍රධානම දේ තමයි ඇසුර. සිත පිරිහෙන දේවල්. සිත දියුණු වෙන යම් තා දේවල් අතර ඒ අතර ප්‍රධානම දේ තමයි කොහොමද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ නිසා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නැඹුරු වෙච්ච හිතක් හදනවා කියලා කියන්නේ නම් දුර්ලභ දෙයක්. කල්යාණ මිත්‍ර සම්පත්තියට නැඹුරු වෙච්ච, කල්යාණ මිත්‍ර සම්පත්තියට කීකරු වෙච්ච, කල්යාණ මිත්‍ර සම්පත්තියට ආස කරන හිතක් හදනවා කියලා කියන්නේ දුර්ලභයි. එහෙමයි. පුදුම දුර්ලභයි ඒක. ඒ දුර්ලභ වාසනාව දැන් මේ ලැබිලා තියෙනවා. මේක බලවත් කරන්න ඕන පුදුම විදියට. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය පිහිටලා ඒ සම්බුදු මුව මඩලින් බදාලා කල්ප ගානකට දුර්ලභ බුද්ධ වචනයම යහන්න ඕන. බුද්ධ වචනේ ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර එතකොට එයාගේ හිත කාලයක් අපි හිතමු අවුරුදු 10ක් 20ක් 30ක් බුද්ධ වචනේ මහනවා කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ බුද්ධ වචනේ කියලා දෙන කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනවා කියලා හිතන්නකො. ඒතර ඒකට හිත සකස් වුණාට පස්සේ සසර ගෙන්න මොකද වෙන්නේ? අර ඉව තියනවා. එහෙමයි. හරි ආශ්චර්යයි ඒක. ඒතර ඒ විදිහට ඔහු දැන් බුද්ධ දේශනා අපි දැන් ඉස්මතු කරනකොට අපි ඒව කල්පනා කරන රටාව ඉස්මතු කරනවනේ. ඒතර මේ රටාවට හිත සකස් වෙන්න පටන් ගන්න කාලයක් යනකොට. ඒතර මේ රටාවට හිත සකස් වෙන මොකද වෙන්නේ? සසර පුරාවටම ඔහු එතකොට ඒ ඇසුරට සකස් වෙලා තියෙනවා. ශ්‍රවණයට නැඹුරු වෙච්ච හිතක් තියෙනවා. ඒ කල්පනා රටාව සකස් වෙලා තියෙනවා. එහෙමයි. ඒක කොහේ ගියත් ඒතර තීරණ ගන්නේ අර කල්පනා රටාව මූලිකත්වය කරගෙන තමයි එතකොට හැමතිස්සෙම. එහෙමයි ස්වාමීනි. රැවටෙනවද එතකොට? රැවටෙන්නේ. එහෙයි. පිරිනවද ලේසි? පිරිහෙන්නේ. එහෙමයි. හරි ආශ්චර්ය දෙයක් මේ ඇසුර කියන එක. ඒ වගේම තමයි භයානකම දෙයක් තමයි මේ ඇසුර කියන එක එතකොට. යහපත් ඇසුරක් ලැබුණොත් හරියට හරි. අයහපත් ඇසුරක් ලැබුණොත් ඉවරයි. එහෙමයි. පුදුම දෙයක් ඒක. ඒකයි භාගතුන් දේශනා කරේ පවිතු මිතුරන් ඉන්න කෙනෙකුට ඒ මග හැරලා යන්නයි කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්නේ. ප්‍රමාදී කෙනාට ඒ මග හැරලා යන්නයි අප්‍රමාදීකම තියෙන්නේ. ප්‍රමාද වෙන කුසලට නැමෙන්නේ නැති හිතක් තියෙනවා. ඒතර කුසලට නැමෙන්නේ නැති හිත මග හැරෙන්නේ කොහොමද? කුසලට හිත නම්මලා. එහෙමයි. ධර්ම ශ්‍රවණයට නැමින්නේ. කල්යාණ මිත්‍ර ඇසුරට නැමින්නේ. වෙන කුසල් හිතන්න හිත නැමින්නේ. එතන මොකද කරන්නේ අපි? එතන හිත නැවත පිහිටෝ අරක මග හරින්න. නැමින්නේ නැති ස්වභාවය මග හරින්නේ කුසලට නම්මලාමයි. වෙන ක්‍රමයකින් නෙමෙයි. එහෙමයි. ධර්මයේ කියවන්න හිතෙන්නේ නැත්නම් නැවත උත්සාහ කර කර කියවන්න. ධර්ම ශ්‍රවණය කරන්න හිතෙන්නේ නැත්නම් නැවත උත්සාහ කර කර ශ්‍රවණය කරන්න. කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරු වෙන්නේ නැත්නම් හිත නැවත උත්සාහ කර කර නැඹුරු වෙන්න ඕන. උත්සාහයම තමයි කරන්නේ. එහෙමයි. ආය වෙන විදියක් නෑ. එහෙනම් මේ කුසලයට නොනැමෙන හිත නවන්නේ කොහොමද? කුසලයට නොනැමෙන හිත නවන්නේ නැවත කුසලී සමාදන් කරලා. ධර්ම ශ්‍රවණී සමාදන් කරලා. කල්යාණ මිත්‍ර ඇසුරේ සමාදන් කරලා තමයි නමන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට කියනවා
ශ්‍රද්ධාව නැති කෙනාට මේ මගහැරලා යන්නයි ශ්‍රද්ධාව තියෙන්නේ. එන හිතේ ශ්‍රද්ධාව නැත්තම් ශ්‍රද්ධාව ජනිත කර කර ශ්‍රද්ධාව ජනිත කර කර අරක මග හරින්න ඕන. හරි පුදුමයි එතකොට. පව කරන්න ලැජ්ජාවක් බයක් උපදින්නේ නැත්තම් පාපී දෙයට ලැජ්ජාවයි බයයි උපද්ද අරක මේ පවටයි බයයි ලැජ්ජාවයි මග හරින්න ඕන. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. ඒක ශ්‍රද්ධාව නැත්තම් නැහැ කියලා නිකන් හිත හරියන්නේ නැහැ. එහෙයි. හිතේ ශ්‍රද්ධාව කොහොම හරි උපද්ද මේ ශ්‍රද්ධාව නැති බව මග හරින්න ඕන. පවට හිතේ බයක් ලැජ්ජාවක් උපදින්නේ නැත්තම් පවට බයයි ලැජ්ජාවයි උපද්ද අරක මම කොහොම හරි මග හරින්න ඕන. ඒක අපිට උපද්දන්න පුළුවන් දෙයක් ස්වාමී. අනිවාර්යයෙන්. බය මෙනෙහි කර කර උපද්දන්න. ලැජ්ජාවත් පරිද්දෙන. ලැජ්ජාවත් එහෙමයි. එහෙමයි ස්වාමීනි. මේ හිතාම උපද්දන්න තියෙන්නේ. එහෙමයි. නැතුව කවදාම මග හැරෙන්නේ නැහැ. එහෙයි. මග හැරෙන්නේ නැහැ. ඊළඟ කියනවා මේ අල්ප දහම් දැනුමක් ඇති කෙනාට ඒ මග හැරලා යන්නයි බොහෝසේ අසන ලද දහම් දැනුම තියෙන්නේ. ඒතර එයාගේ තියෙන දහම් දැනුම පොඩ්ඩ නම් ඒක මග හරින්නේ මොකද්ද? නැවත ධර්ම ශ්‍රවණය කර ධර්මයේ කියෝ දැනුම වැඩි කරන්න ඕන. එහෙමයි. ආයි වෙන ඔප්ෂන් නැහැ, වෙන ක්‍රම නැහැ. එහෙමයි. අරක මග හරින්න. අල්පස් ෘත බව මග හරින්න වෙන ක්‍රම නැහැ. නැවත දැන් අපි මේ දේශනාවම නැවත දැන් මේ දවස් කීපයක් තිස්සේ මිස්මතු කරන්නේ. එහෙමයි. දැන් බොහෝ වෙලාවට ගෙවල් දොරවල් ඉන්න කට්ටිය මේවා කියවලා අතහැරලා දානවා එච්චරනේ. නම මේක සතියක් දෙක දැන් සීලය ගැන අපි මේ ඉස්මතු කරනවා. එතකොට මේ සති ගණන් මාස ගණන් එකම දේ අරමුණු කරනකොට අන්න එතන හිත කාලයක් යනකොට පිහිටන පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. පාඩ වෙන්නේ නැහැ. එහෙයි. ඒකනේ දැන් භාගතුන් වහන්සේ කාලේ දැන් ඔය අනාත්ම ලක්ෂණ සූත්‍රයේ සතියක් පුරාවට මම හිතන හැට භාගතුන් වහන්සේ පංචවග්ගී වික්ෂුන් වහන්සේට අරමුණු කරවලා තියෙනවා. එහෙයි ස්වාමීනි. එකම පරියයි ධම්සප්පවතුන් සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රය. එහෙයි. නැවත අරමුණු කරනවා. නැවත අරමුණු කරනවා. එකම දේ සිහිපත් කරනවා. එහෙමයි. ඒක තමයි හිතේ පිහිටන්න පටන් ගන්න. ඊළඟට කියනවා කම්මැලි කෙනාට මගහැරලා යන්නේ පටන් ගත්ත වීරිය තියෙන්නේ. කම්මැලිකම කියන්නේ කවදාවත් නැති වෙන්නේ නැහැ. වීරිය උපද්දනකම් නැවත උපද්දනකම්. කම්මැලිකම නැති වෙන්නේ. ඊළඟට කියනවා සිහි මුලා වෙච්ච කෙනාට මේ මගහැරලා යන්නේ සිහිය පිහිටුවා ගැනීම තියෙන්නේ. සිහි මුලා වෙද්දී නැවත සිහිය පිහිටවනවා. අන්න සිහිය මග හරිනවා. අසිහිය මග හරිනවා. සිහි මුලා වෙනවා. ආයෙත් මග මේ සිහියට එනවා. ආයෙත් සිහි මුලා වෙනවා. ආයෙත් සිහියට එනවා. එතන මොකද වෙන්නේ හැමතිස්සෙම අපි මග හරින්නේ කවුද? අසිහිය. එහෙමයි. අසිහිය මග හරිනවා. කම්මැලි කමට ආයෙ වීරියට එනවා. කම්මැලි වෙනවා. ආයෙත් වීරියට එනවා. කම්මැලි වෙනවා. ආයෙත් වීරියට එනවා. කවුද මග හරින්නේ? කම්මැලිකම. නිදිමත අලසකම එනවා. ආයෙත් පස්සේ ආයෙ ඒක නැති කර ගන්නවා. එහෙමයි. එහෙම තමයි මග හරින්නේ. වෙන මග හරින ඔප්ෂන් නැහැ. ප්‍රාර්ථනාවෙන් එකපාරට හෝස් ගාලා හායි ගාලා එහෙම ලැබෙන්නේ කවදාවත්. එහෙයි ස්වාමීනි. එහෙම සංසාරේ මේ විදිහට 이르දිපාද මේව දැන් මේව බලවත් වෙනකොට වැඩෙන්නේ 이르දිපාද. ඒතකොට ආස කැමැත්ත වැඩිපුර උපද්දන්නේ කොමකටද? කුසලෙටද අකුසලෙටද? කුසලෙට. අන්න ඡන්ද 이르දිපාදයකද වැඩිලා තියෙන්නේ. එහෙයි. ඒතකොට මේ කුසල් සිතට නැවත අරමුණු වෙන කරන්නේ කුසල් සිතමනේ. අන්න චිත්ත 이르දිපාද වැඩිලා තියෙන්නේ. එහෙමයි. ඒතර ඔහු වීරිය කළ තියෙන කොමකටද? කුසලයටමයි. අකුසලයේ බැහැර කරන්නමයි. ඒතර අන්න වීරිය 이르දිපාදයක් විතර වැඩිලා තියෙන්නේ. ඔහු ඒකට හැමතිස්සෙම සිහි කරලා තියෙන මේවා කුසල් මේවා අකුසල් කියලා. අන්න විමර්ශාව වැඩිලා තියෙන. අන්න විමර්ශාව 이르දිපාදයක් විතර වැඩිලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අන්න බුද්ධ ශාසනයකට එකතු වෙනකොට ඒ උත්තරමයන් වහන්සේට දහම් පද කියනකොට සැනින් අවබෝධ කරගන්න. 이르දිපාද බලවත්. එහෙමයි. ඒ නිසා නැවත බෝධිම වඳින්න භාග්‍යතුන් වහන්සේ කරගෙන. නැවත චෛත්‍ය වඳින්න භාග්‍යතුන් වහන්සේ කරගෙන. නැවත උදේ හවස බුදුන් වඳින්න පිරික් කියන ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ සංගය සිහි කර. නැවත සීලේම පිහිටන්න. නැවත කුසල් අකුසල් මේ විදිහට සිහි කරන්න. නැවත දාණයම පුරුදු කරන්න. එහෙමයි ස්වාමීනි. නැවත ධර්ම ශ්‍රවණයේ මැලී සිටින්න. නැවත කල්යාණ මිත්‍ර සම්පත්තියේ මැලී සිටින්න. ඒතර මේව නැවත කරන්න මග හරිනවා අකුසලේ. එහෙමයි. අකුසලේ මග හරින ක්‍රමය ඔච්චරයි. එහෙනම් අකුසලේ මග හරින පරියායක් මේක. එහෙමයි ස්වාමීනි. අකුසල් මග හරින පරියාය. ඊළඟට කියනවා හරි ලස්සන කාරණේ කියනවා ප්‍රඥාව නැති කෙනාට මේ මග හැරලා යන්නයි ප්‍රඥා සම්පත්තිය තියෙන්නේ. එහෙනම් දුෂ්ප්‍රඥ බව කියන එක හිතේ ස්වභාවයක් ඒක. එතකොට මේ නිත්‍ය සංඥාවට යන්නේක
සැප සංඥාවට යන්නේක ආත්මය කියන සංඥාවට යන්නේක හිතේ ස්වභාවයක්. අනිත්‍ය මෙනෙහි කරවන එක. ඒ විලාවට දුක මෙනෙහි කරවන එක. අනාත්මයි කියන කාරණේ නැවත නැවත මෙනෙහි කරන එක තමයි ඒ දුෂ්ප්‍රඥ බව නැති කරන කාරණේ බවට පත් වෙන්නේ. වින ක්‍රම නැහැ. එහෙනම් ප්‍රඥාව සම්පන්න බව එන්න හැමතිස්සෙම චතුරාර්ය සත්‍ය සිහි කරන්න ඕන. පටිච්චසමුප්පාද සිහි කරන්න ඕන. පංච උපාදානස්කන්ධයේ ආයතන නැවත නැවත සිහි කරද්දී අන්න දුෂ්ප්‍රඥ බව මගහැරිලා ප්‍රඥා ලෝකෙට එනවා. වෙන ක්‍රම නැහැ එතකොට. එහෙමයි ස්වාමීනි. දුෂ්ප්‍රඥ බව මගහැරෙන්නේ ප්‍රඥාවට ගෝචර දේ නැවත නැවත සිහි කරන්න ඕන. ප්‍රඥාවට බර්ධය එතකොට අර දුෂ්ප්‍රඥ බව මගහැරෙනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා වැරදි දෘෂ්ටි වලට බැඳිලා අත්හැර ගන්න බැරුව ඉන්නකොට මේ මගහැරලා යන්නයි දෘෂ්ටි වලට නොබැඳීමත් පහසුවෙන් අත්හැරීමක් තියෙන්නේ. ඒතර යාට පහසුවෙන් අත්හැර ගන්න බෑ. ඒ හැමතිස්සෙම අත්හරින්න හුරු වෙනවා. ඒකෙන් තමයි අත්හැරීම හුරු වෙන්නේ. දෘෂ්ටිගත වෙන හිත හැමතිස්සෙම. එතකොට ඒ දෘෂ්ටි වලින් හිත ගලවන නැවත නැවත. ඒකෙන් තමයි දෘෂ්ටිය මගහරින්නේ. වෙන ක්‍රමනේ. එහෙමයි ස්වාමීනි. ඒතර දෘෂ්ටි වලට හිතපත් වෙනකොට කල්යාණ මිත්‍රය ඇසුරු කර කර මගේ හිත මෙහෙම දෙයකට ඇවිල්ලා තියෙනවා කියලා විවර වෙවි. මොකද කරන්නේ? දෘෂ්ටි වලින් හිත ගලව ඉන්න පුරුදු වෙන්න ඕන. නැත්තම් ඒ දෘෂ්ටි වලින් ගලව ඉන්න පුරුදු නැත්තම් සසර පුරාවටම දෘෂ්ටි වලට ඇලෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙයි. ඕනම දෘෂ්ටියක ටක් ගාලා අහුවෙලා යනවා. ඒ නිසා මේ දෘෂ්ටි හරි භයානකයි. එහෙනම් දෘෂ්ටි කියන්නේ හරි පුදුම විදිහට මගහරින්න ඕන අපි ඉක්මනට. එහෙමයි ස්වාමීනි. ඒක ලේසි පාසු නෑ මේව බැබ්බැහි වෙන්න ගත්තොත් එහෙම ලේසි නෑ. ඒ නිසා මේ දහම්පරයය හරිම ලස්සනයි. එහෙනම් මේ අකුසලයේ මගහරින්නමයි මේ මගහැරීමෙන්මයි කුසලයට එන්න තියෙන්නේ. ඒතර අකුසලයේ මගහරින්න කොතෙන්ට ඇවිල්ලාද? කුසලයට ඇවිල්ලා. ඉතින් ඒ නිසා සතුටු වෙන්න මේ ධර්ම දාන්නේ දෙන පිරිස මේ දෙව් මිනිස් ලෝකයට අකුසල් මගහරින ලස්සන මගක් විශ්මතු කළා. සසර පුරාවට තමන්ට අකුසල් මගහරින මග විවර වෙන්න මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සීල් දනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපිට අනුකම්පාවෙන්ම අකුසල් මගහැර යාම පිණිස වන දහම් මඟ පිළිබඳව දහම් දේශනා අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අද දවසේ සිදු කොට වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනා පිණිස වෙලා උදා වී තිබෙන්නේ. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පෙබරවාරි මාස 27 වන දිනට උපන්දින යෙදුණු හිමාලී දන්ත නාරායන සොහොයුරියට ආශිර්වාද කිරීම පිණිස බහාමාසී විසෙන පින්වත් දෙපළක් සහ දරුවන් විසින් තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් ආර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. සග්දේවිඳු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසඹ දෙවියන්, ඒ වගේම තමයි විස්කන් දේවපුතු, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පති දෙවිවරු, ඒ වගේම බුද්ධ ශාසනයේ සුරකින සීල් දෙවිවරු, ශ්‍රී ධාතුන් වහන්සේලා, බෝරජාණන් වහන්සේලා ආරක්ෂා කරන සීල් දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්තා. සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම් මඟ විවර කළ දුන්නු කල්යාණ මිත්‍රයන් වහන්සේට ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ඒ පෙබරවාරි මාස 27 වන දිනට උපන් දින යෙදුණු හිමාලි
දන්තනාරායන සොහොයුරියට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම බහාමාසී වෙසෙන පින්වත් දෙපළටත් දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම දරුවෙක් අපේක්ෂාවෙන් සිටින නිලෝෂා සොහොයුරියට නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. සුවපත් වූ දරුවෙක් බිහි කරන්නට වාසනාව උදා වේවා. ඒ වගේම සුජීවත්ව සිටින දෙමව්පියන්ට, අකුරු කර වූ ගුරුවරුන්ට, සහෝදර සහෝදරියන්ට, පවුලේ දූ දරුවන් වන ඩනුල්, රොනාල්, ඒ වගේම සෙනුලි, සිතුලි, යුහේන්, සස්මිත, හිරු, කෙනුලි යන දරුවන්ට, පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දෙහිමිරකවන සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සීල සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, අපගේ පින්බර දෙමව්පියන්ටත්, ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම මිය පරලෝකීය පියදාස දන්තනාරායන පින්බර පියාණන්ට, යසසීලීද සිල්ලා මෑණියන්ට, ටිඩිමන් බටපොළ පියාණන්ට, නාලිනීද සිල්ලා පුංචි අම්මා ඇතුළු පින් බලාපොරොත්තු වෙන සිටින සියලු ඥාතීන්ට, ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අකුසලයේ මඟහැර යන දහම් මඟ පිළිබඳව අද දවසේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුද්ධ භාෂිතය පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් හද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පෙබරවාරි මාස 27 වෙනි දිනට අද දිනට උපන් දිනයේ යෙදුන හිමාලි දන්තනාරායන සොහොයුරියට ආශිර්වාද කිරීමේ අපේක්ෂාව ඇතිව බහමාසයේ වෙසෙන පින්වතුන් දෙපළක්, ඒ වගේම මේ පින්වන්ත දරුවන් විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන හැම දෙනාමත් පින්වන්ත ඔබ හැම දෙනාමත් ඊටාම දයාවෙන් අපි සිහිපත් කරගන්නවා. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොටගෙන ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් දැනුම්වත් වෙන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් අකුසලයේ මඟහැර දහම් මඟ පිළිබඳව හිතේ අදහස් පහළවනවා නම් ඒ මොනතරම් සුන්දර භූමියක් පිළිබඳව ඔබේ ආදවතේ අපේක්ෂාවක් බවට පත් වෙනවද? මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.